මේ 11 වසරට අදාළව ගිය සතියේ කතා කරා ජීවි පටක පාඩමේ ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ 11 වසරේ පළවෙනි පාඩමේ ජීවි පටක පාඩම පළවෙනි පාඩම ඒ පාඩමේ පළවෙනි කොටස කතා කරා. අද අපි එකතු වෙලා ඉන්නේ මේ පාඩමේ දෙවෙනි කොටස කතා කරන්න. මේ අද අපි කතා කරනවා ජීවි පටක එහෙම නැත්නම් ශාක පටක වලින් කොටසකුයි ශාක පටක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා සහ සත්ව පටක වලින් ඉතුරු කොටසකුයි කතා කරනවා. හරි. පන්ති පටන් ගන්න කලින් ඕගොල්ලන්ට නිවේදනයක් තියෙනවා දෙන්න. දැනට අපි 11 වසරේ පන්ති පවත්වන්නේ සෑම බදාදා දිනයකම. නමුත් පෙබරවාරි මාසේ 20 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 20 වෙනිදා ඉඳලා ඕගොල්ලන්ගේ 11 වසරේ සයන්ස් ක්ලාස් එක පවත්වන්න අපි තීරණය කරලා තියෙන්නේ සෙනසුරාදා උදේ 8 ඉඳලා 10 වෙනකම්. ඕක මේ 8 ඉඳලා 10 වෙනකම් ඒක ස්ථිරම මේ වෙලාව තමයි. ඕගොල්ලෝ ඒ වෙලාවට සූදානම් වෙන්න WhatsApp group එකට link එක දාන්න. හරි. එහෙනම් අද අපි ක්ලාස් එක පටන් ගමු. හරි. අපි එදා සයිලම් පටකය ගැන කතා කරලා තමයි නැවතුනේ. සයිලම් පටකයේ රූප සටහනකුත් අඳගත්තා හිටපු කට්ටිය ඒක අඳගෙන ඇති දැන්. සයිලම් පටකයේ රූප සටහනෙන් පස්සේ අපි කතා කරන්න තියෙන සයිලම් පටකයේ පිටින සයිල් වර්ග. මාතෘකාවක් ලියාගන්න. මාතෘකාවක් දාගන්න. සයිලම් පටකයේ සමන්විත වන සෛල වර්ග. සයිලම් පටකයේ සමන්විත වන සෛල වර්ග. සයිලම් පටකයේ සමන්විත වන සෛල වර්ග. හරි. සයිලම් පටකය ගත්තහම ළමයි ඔයගොල්ලෝ රූප සටහන දැනගත්තා. සයිලම් පටකයේ ප්‍රධාන වශයෙන්ම සෛල වර්ග 4කින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒවට අපි කියනවා වාහිනීය සෛල කියලා, වාහකාභ සෛල කියලා, සෛලමීය තන්තු සහ සෛලමීය මෘදුස්තර සෛල කියන මෙන්න මේ සෛල වර්ග 4න් තමයි සයිලම් පටකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ගිය සතියේ රූප සටහනේ ඇඳගත්තා ඔය සෛල 4 ගැන. අද අපි ඒක එකින් එකට විස්තරාත්මකව තමයි මේ කතා කරන්න යන්නේ. හරි. එක පොත මැද්දෙන් 15 1 2 3 4 කියලා දාලා ලියාගන්න. එක වාහිනී එක්ක සෛල. වාහිනී එක්ක සෛල. දෙක වහකාභ සෛල. වහකාභ සෛල. තුන සෛලමීය තන්තු. සෛලමීය තන්තු. හතර සෛලමීය මෘදුස්තර. සෛලමීය මෘදුස්තර. මෙන්න මේ හතර මෙන්න මේ සෛල වර්ග හතරෙන් තමයි සෛලම් පටකේ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. මේ හතර ලියාගෙන පහළට හරි. අපි දැන් බලමු මේ සෛල වලින් එකින් එක. ඒ කියන්නේ වාහිනීය සෛල ගැන වෙනම, වාහකාභ සෛල ගැන වෙනම, සෛලමීය මෘදුස්තර සහ සෛලමීය තන්තු කියන මේ සෛල වර්ග හතර ගැනම වෙන වෙනම අපි දැන් කතා කරන්නේ. අනුමාතෘකාවක් විතර දාගන්න වාහිනීය එකක සෛල. වාහිනීය එකක සෛල අනුමාතෘකාවක්. වාහිනීය එකක සෛල. වාහිනීය එකක සෛල. වාහිනීය එක සෛලයක් ගත්තහම මෙන්න මේ වගේ තමයි පෙනුනේ. ඉලෙක්ට්‍රෝන අනීක්ෂය පෙනුවා මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට මෙතන සෛල දෙකක් පිළිලා තියෙනවා. මේක එක සෛලයක්, මේක තවත් සෛලයක්. මෙන්න මේ විදිහට තමයි බාහිර පෙනුම ඉලෙක්ට්‍රෝන අනීක්ෂය රූප සටහනකින් වාහිනීය එක සෛලයක් බලපෑම අපිට හම්බ වෙනවා.
සහ තව මේකේ උඩ ඉඳගත්තාම මෙන්න මේ විදිහට පිළිදලා තියෙනවා. මම මේක එකින් එකට විස්තර කරන්න ඉස්සෙල්ලා මේ සෛලය අඳගන්න. වාහිනී එක සෛල කියන අනුමාත්‍රකාව දාලා ඉස්සෙල්ලා මේ සෛලය අඳගන්න. හරි ළමයි. ඔයගොල්ලෝ ලියාගෙන නැති කියලා ඇඳගෙන ඉවරද කියලා මම හිතනවා මේ වෙලාවේ. අපි ඉස්සෙල්ලා මේ සෛලවල ලක්ෂණ ටික ලියාගෙන ඊට පස්සේ එකින් එකට පැහැදිලි කරගමු. හරි. වාහිනී එක සෛල කියලා දාලා ඔයගොල්ලෝ මේක ඇඳන්නේ. ඇඳලා පහළින්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පොතේ මේ අනිත් පැත්තෙන් නම් ඇඳේ ඉස්සරහින් ඉඳ තියෙනවා නම් පහළට ලක්ෂණ ටික ලියාගන්න. හරි. පළවෙනි ලක්ෂණය තමයි ලියාගන්න. පළවෙනි ලක්ෂණය මෙම සෛල අගින් අගට එකතු වී මෙම සෛල අගින් අගට එකතු වී මෙම සෛල අගින් අගට එකතු වී හරස් බිත්ති අගින් අගට එකතු වී හරස් බිත්ති දිය වී ඇත. මෙම සෛල අගින් අගට එකතු වී හරස් බිත්ති දිය වී ඇත. එබැවින් මෙම සෛල අඛණ්ඩ නල සාදා ඇත. ඒ කියන්නේ හරස් බිත්ති මේව අගින් අගට දිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හරස් බිත්තිය දිය වෙලා තියෙන්නේ. එතකොට මේක හරහා ද්‍රව්‍ය ගමන් කරන්න පුළුවන්. මේක හරහා මේ කියන්නේ හරස්තර හරහා කුහරයක් තමයි තියෙන්නේ. ඒකට මේක හරහා ද්‍රව්‍ය ගමන් කරන්න පුළුවන්. ඒක හින්දා මෙතන කියන්නේ අඛණ්ඩ නල සාදා ඇත කියන්නේ. හරස් බිත්ති දිය වී අඛණ්ඩ නල සාදා ඇත. හරි. මේ නිසා ඊළඟ කර්ම දෙවෙනි කර්ම. ඒ නිසා ශාකයේ සිරස් අතට සිදුවන සිරස් අතට කියන ළමයි උඩ අතට උඩ ඉඳලා පහළට එහෙම නැත්නම් යට ඉඳලා ඉහළට. ශාකයේ සිරස් අතට සිදුවන එම නිසා ශාකයේ සිරස් අතට සිදුවන ජල පරිවහනයට දායක වේ. සිරස් අතර සිදුවන ජල පරිවහනයට දායක වේ. හරි. ලියාගෙන ඉවරද? අපි යන් ඊළඟ කාරණාවට. ඊළඟ කාරණාව වෙනම පොයින්ට් එකක් දාලා එහෙම නැත්නම් සරල ලකුණක් දාලා ලියා ගන්න. ඊළඟ කාරණාව සෛල බිත්ති මත
lignin tempat වී ඇත. lignin tempat වී ඇත. lignin tempat වී ඇත. lignin ඔයගොල්ලන් ලියාගන්න පුළුවන් ළමයි මම ලියන්න ඕනේ. lignin tempat වී ඇත. tempat වී ඇත. හරි ඊළඟ කාරණාව ජලය හා ජලයේ දිය වූ ලවණ 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 ආදිය පරිවහනය කරයි. ජලය හා ජලයේ දිය වූ ලවණ ආදිය පරිවහනය කරයි. ජලය හා ජලයේ දිය වූ ලවණ ආදිය පරිවහනය කරයි. ජලයේ දිය වූ ලවණ ආදිය පරිවහනය කරයි. හරි. දැන් බලා ගන්න රූපේ දිහා ලියලා ඉවරයි. හරි. රූපේ දිහා බලන්න. මේකේ කියලා තියෙනවා ළමයි අගින් නගට එකතු වෙයි කියලා. අගින් නගට කියන්නේ මේ එක සෛලයක්, මේ තව සෛලයක්. එතකොට මේ සෛලයේ අග අනිත් සෛලයත් එක්ක එකතු වෙලා තියෙනවා. අගින් අගට තමයි මේ එකතු වෙලා තියෙන්නේ. අගින් නගට එකතු වෙලා මේ අගින් නගට එකතු වෙලා සෛල බිත්ති දිය වෙලා තියෙනවා. සෛල බිත්ති දිය වෙලා ගිහිල්ලා ද්‍රව්‍ය පරිවහනය සඳහා තමයි මේ හැඩ ගැසිලා තියෙන්නේ. හරි. ඒක පැහැදිලි ළමයි? හරි. අපි ළඟට වහකාබ සෛල. වහකාබ සෛල. ඉස්සලා කියපු ටික ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද? ඉස්සලා කියපු ටික ලියා ගන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද? නැහැ. හරි. අපි යන් ඊළඟ අනුමාතකවට වහකාබ සෛල. වහකාබ සෛල. අනුමාතකවල ලියා ගන්න වහකාබ සෛල. වහකාබ සෛල. වහකාබ සෛල. වහකාබ සෛලයක් ගත්තම තමයි ඉලෙක්ට්‍රෝනාන්වික්ෂීය රූපේ වහකාබ සෛලයක මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට තියෙනවා. මේකත් අඳගන්න. මේ වහකාබ සෛලයක ඉලෙක්ට්‍රෝනාන්වික්ෂීය රූප සටහන. මේකත් අඳගන්න වහකාබ සෛල කියලා අනුමානිකව දාලා ඊට පස්සේ වහකාබ සෛලය අඳගන්න. හරි. මේ සෛල ගැන කතා කරනකොට ළමයි මේ සෛල වල ඔයගොල්ලන්ට පේනවා මේ දෙපැත්ත. ඒ කියන්නේ දෙපැත්තේ කොන් දෙක. මේ කොන් දෙක එකිනෙකට සමීප වෙලා තියෙනවා. සමීප වෙලා කියන්නේ අගින් දික් වෙලා සහ සිහින් වෙලා. දිගින් සිහින් වෙලා කියන ඒ කියන්නේ අගිස්ස සිහින් වෙලා කියන එකට අපි නමක් කියනවා තර්ක රූපී කියලා. ඒ කියන්නේ අග සිහින් වෙලා. අග සිහින් වෙලා නම් අපි කියන නම තර්ක රූපී කියලා. එතකොට මේ සෛල තර්ක රූපී සෛලෙ මේ වහකාබ සෛල. හරි. ඔයගොල්ලෝ අඳගෙන ඉවරද ළමයි? හරි. එහෙනම් අපි ලක්ෂණ ටික ලියා ගමු. අරකේ වගේම කොයි ඉස්සරහින් නැත්තම් පහලින් හරි ලක්ෂණ ටික ලියා ගන්න. පළවෙනි ලක්ෂණය දික් වූ පළවෙනි ලක්ෂණය දික් වූ අජීවී මේ සෛල සජීවී නැහැ. ඒ කියන්නේ පණ නැහැ මේ සෛල වලට. මේ සෛල අජීවී. දික් වූ අජීවී තර්කරූපී සෛල වේ. තර්කරූපී සෛල වේ. දික් වූ අජීවී තර්කරූපී සෛල වේ. දික් වූ අජීවී තර්කරූපී සෛල වේ. හරි. ඊළඟ ලක්ෂණය දෙවෙනි ලක්ෂණය සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වීම නිසා සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වීම නිසා ලිග්නින් තමයි තැන්පත් වෙලා තියෙන්නේ. කලින් එකේත් අපි කතා කරා ලිග්නින් තමයි තැන්පත් වෙලා තියෙන්නේ. වහකාබ සෛල වල ලිග්නින් තැන්පත් වෙලා තියෙන සෛල බිත්තිය. එතකොට සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වීම නිසා ශාකයේ ශක්තිමත් බව වැඩි වී
ශාකයට සන්ධාරණය ලබා දේ. ශාකයට සන්ධාරණය ලබා දේ. ශක්තිමත් බව වැඩි වී ශාකයට සන්ධාරණය ලබා දේ. හරි. ඊළඟ කාරණාව කියන්නේ ඊළඟ ලක්ෂණය විදිහට ලියාගන්න. ජලය පරිවහනය කිරීමට උපකාරී වේ. ජලය පරිවහනය කිරීමට උපකාරී වේ. ජලය පරිවහනය කිරීමට උපකාරී වේ. හරි. මේ සෛලයේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රවලදී මේ සෛලයේ රූප සටහන් දෙනවා. ඒ කියන්නේ මේ වගේ රූප සටහනක් තමයි වහකාභ සෛලයකට දෙන්නේ. එතකොට මේ රූප සටහන දැක්කහම ඒ කියන්නේ රූපය දැක්කහම මේක වහකාභ සෛලයක් කියලා ඔයගොල්ලෝ අඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දැක්කහම මේක වහකාභ සෛලයක්. කොහොමද අපි ලක්ෂණ වලින් හඳුනගන්නේ? මේක දෙපැත්ත තාර්ක රූපී. ඒ කියන්නේ අග කෙලවර සිහින් වෙලා තියෙනවා. සහ මේක හිමින් තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේ කළු පාට ඒක සහ මේක අජීවී සෛලයක්. එතකොට අජීවී කියන්නේ මේකේ නෂ්ටි. එතකොට මේ දෙකක් හිතන්නේ නැහැ. ඒක ලිපියෙන් තැම්පත් වීම තමයි මෙන්න මේ විදිහට ඉදි කැලි වලින් දක්වලා තියෙන්නේ. හරි ළමයි පැහැදිලිද? අපි යන් ඊළඟ සෛල වර්ගයට. සෛලමීය මුරුදුස්තර. තවත් මාතෘකාවක් දාගන්න. සෛලමීය මුරුදුස්තර සෛලය. සෛලමීය මුරුදුස්තර සෛලය. සෛලමීය මුරුදුස්තර සෛල තමයි ඊළඟ අනුමාත්‍රකාව. හරි. සෛලමීය මුරුදුස්තර සෛලයක් ගත්තම ළමයි අරකට වඩා ගොඩක් වෙනස්. මෙන්න මේ විදිහට ඒ රූප සටහන පිටන්නේ. ඉලෙක්ට්‍රෝන අණුවිච්ච රූප සටහන මෙන්න මේ විදිහට එන්නේ. ඉලෙක්ට්‍රෝන අණුවිච්ච රූප සටහන ගත්තම ළමයි මෙන්න මේ වගේ තමයි සෛලමීය මුරුදුස්තර සෛලයක පිටන්නේ. මේක අරගෙන ළමයි සෛලමීය මුරුදුස්තර සෛලයක ඉලෙක්ට්‍රෝන අණුවිච්ච රූප සටහන මේ විදිහට තමයි පිටන්නේ. හරි එඳගන්න ළමයි. ළමයි මේ විදිහට මේ කඩේරි වලින් දක්වලා තියෙනවා. කඩේරි වගේ තමයි මේක දක්වලා දෙන්නේ. මේකෙන් පෙන්නන්නේ මේ තුනී සෛල බිත්තිය. ඒ කියන්නේ සෛලමීය මුරුදුස්තර සෛල වල තියෙන්නේ තුනී සෛල බිත්ති. අන්න ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. සෛල බිත්ති තමයි මේක. වර්ණ ඡායා රූපය කියන්නේ කලර් ප්‍රින්ට් එක ඔයගොල්ලෝ දන්නවා නම් මේක මැද්ද කොළ පාටයි. කොළ පාටයි කියන්නේ මේකේ ආහාර සංචිත කරලා තියෙනවා. කොළ පාට තමයි දකින්න පුළුවන්. හරි. අඳගෙන ඉවරද ළමයි? අඳගෙන ඉවරද? හරි. අපි ලියමු මේකේ ලක්ෂණ ටික. සෛලමීය මුරුදුස්තර සෛල කියලා මාතෘකාව දාලා මේක ඇඳගන්න. ඊට පස්සේ ලක්ෂණ ටික ලියමු. මේකේ කොහේ පැත්තේ ඔයගොල්ලන් පොතේ මේ පැත්තෙන් ඉඳ දිනවා එහෙම ලියන්න නැත්නම් යටින් ලියාගන්න. කරුණු විදිහට ලියන්න. තුනී බිත්ති සහිතය පළවෙනි කාරණාව තුනී බිත්ති සහිත
තුනී බිත්ති සහිත දෙවෙනි කාරණාව සජීවී සෛල වේ. දෙවෙනි එක සජීවී සෛල වේ. තුනී බිත්ති සහිත සජීවී සෛල වේ. දෙවෙනි කාරණාව සජීවී සෛල වේ. ආහාර සංචිත තුන්වෙනි කාරණාව ආහාර සංචිත කිරීම සඳහා තුන්වෙනි කාරණාව ආහාර සංචිත කිරීම සඳහා ආහාර සංචිත කිරීම සඳහා වැදගත්ය. තුන්වෙනි කාරණාව ආහාර සංචිත කිරීම සඳහා වැදගත්ය. එතකොට ළමයි මේ කියන සෛලමීය මූල දුස්තර සෛලවල ආහාර සංචිත කරලා තියෙනවා. එතකොට මේ සෛලමීය මූල දුස්තර සෛල අපිට වැදගත් වෙනවා මොකද? ආහාර සංචිත කිරීම සඳහා. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරපු වාහිනී එක්ක සහ වහකාභ කියන දෙකම අජීවී. එතකොට මෙතන දැන් අපි කතා කරන්නේ සෛලමීය මූල දුස්තර ගන්නේ මේ සෛලමීය මූල දුස්තර විතරක් සජීවී. එතකොට ඊළඟට අපි කතා කරනවා සෛලමීය තන්තු ගැන. සෛලමීය තන්තුත් අජීවී. එතකොට සෛලම් පටකයේ පිහිටන සෛල වලින් වාහිනී ඒකක වහකාභ සහ සෛලමීය තන්තු කියන මේ තුන් වර්ගයේම අජීවී සෛල. සෛලමීය මූල දුස්තරයේ පමණක් සජීවී. එතකොට සෛලමීය මූල දුස්තරයට මේකත් ලියා ගන්න. සෛලම පටකයේ පිහිටන සෛලම පටකයේ හතරවෙනි කාරණාව විදිහට ලියා ගන්න. සෛලම පටකයේ පිහිටන එකම සජීවී සෛලාකාරයේ වේ. සෛලම පටකයේ පිහිටන එකම සජීවී සෛලාකාරයේ වේ. සෛලම් පටකයේ පිහිටන එකම සජීවී සෛලාකාරයේ වේ. හරි. අපි යන් ඊළඟ සෛල වර්ගයකට සෛලමීය තන්තු. මාතෘකාව ලියාගන්න සෛලමීය තන්තු. ඔයගොල්ලෝ හොඳට මේ රූප සටහන මතක තියාගන්න ඕන. මොකද මේ රූප සටහන ආශ්‍රයෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පටකද කියන්නේ සෛලම සහ ෆ්ලෝයම පටකවල සෛලවල රූප සටහන ආධාරයෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ රූප සටහන හරියට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ රූප සටහන දීලා තියෙනකොට මොකද්ද මේ සෛලය කියලා අඳුරා ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙන්න ඕන. හරි. ඊට පස්සේ ලියන්න සෛලමීය තන්තු. සෛලමීය තන්තු. අනුමානසුකාවක් මොකද? සෛලමීය තන්තු. හරි. සෛලමීය තන්තු සෛලයක් ගන්නහම මෙන්න මේ ආකාරයට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක ලොකු කරලා පෙන්නන්නම්. මේකේ පළල් බව අඩුයි. ඔන්න ඔය විදිහට තමයි පිළිගන්න. එතකොට මේක මෙන්න මේ විදිහට හරස් අතර ඔන්න ඔය විදිහට. සෛලමීය තන්තු වල වික්කඩට ඉදි තියෙනවා. සෝරි හරස් අතර නෙමෙයි වික්කඩට ඉදි තියෙනවා. මෙන්න මේ විදිහට ඉදි. එතකොට මේකෙන් තමයි අපිට සෛලමීය තන්තුවක් කියලා අඳුර ගන්න පුළුවන්. හරි. මේ දෙකක් අඳගන්න. මේක අතර ගන්න සෛලමීය තන්තු කියන අනුමාත්‍රකාව දාලා මේ දෙක අතර ගන්න. මේ සෛලමීය තන්තු සෛල ළමයි සජීවී සෛල නෙමෙයි. මම ඉස්සෙල්ලා කිව්වනේ වාහිනී ඒකක වාහකාභ සෛලමීය තන්තු. මේ කියන සෛල වර්ග තුනම ෆ්ලෝයම් පටකෙහි පිහිටන්නේ. මේවා තුනම අජීවී සෛල. සජීවී නෑ. ෆ්ලෝයම් පටකේ සෛලම් පටකේ පිහිටන සෛලමීය මෘදුස්තර සෛල තමයි තියෙන එකම සජීවී සෛල වර්ගයේ සෛලම පටකය. හරි.
හරි. අඳගත්තට පස්සේ අපි ලියාගමු ලක්ෂණ ටික ලියන්න. එක්ක මේ පැත්තේ ලියන්න නැත්නම් අහලින් ලියන්න. සෛලමීය තන්තුව ලක්ෂණ අජීවී සෛල වේ. අජීවී දෘಢස්තර සෛල වේ. අජීවී දෘಢස්තර සෛල වේ. ලියා ගන්න බෑ. අජීවී දෘಢස්තර සෛල වේ. අජීවී දෘಢස්තර සෛල වේ. අජීවී දෘಢස්තර සෛල වේ. අජීවී දෘಢස්තර සෛල වේ. හරි. දෙවෙනි කාරණාව විදිහට ලියා ගන්න. සෛල බිත්තියේ ලිග්නින් සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වී ඇත. තැන්පත් වී ඇත. සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වී ඇත. සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වී ඇත. සෛල බිත්තියේ ලිග්නින් තැන්පත් වී ඇත. හරි. ඊළඟ ලක්ෂණය ශාකයට සන්ධාරණ ශක්තිය ලබා දී. ශාකයට සන්ධාරණ ශක්තිය ලබා දී. ශාකයට සන්ධාරණ ශක්තිය ලබා දී. හරි. ඊගාව ලක්ෂණය ඊළඟ ලක්ෂණය වෙනම ලියන්න. සෛල බිත්තියේ වහකාභ වලට වඩා මම හිතන්නේ හතරවෙනි ලක්ෂණය හතරවෙනි එක වහකාභ වලට වඩා කෙටි පටු සෛල වේ. කොට ඒ කියන්නේ වහකාභ සෛල වලට වඩා කොටයි සහ පටු ඒ කියන්නේ මහත අඩුයි. කෙටි පටු සෛල වේ. වහකාභ සෛල වලට වඩා කෙටි පටු සෛල වේ. කෙටි සහ පටු සෛල. වහකාභ සෛල වලට වඩා කෙටි සහ පටු සෛල වේ. එතකොට වහකාභ සෛලයකයි සෛලමීය තන්තුවකුයි පේපර් එකේ දීලා දෙනවා නම් කියන්නේ උපසටහන් දෙක දීලා තියෙනවා නම් වහකාභ සෛලයයි සෛලමීය තන්තුවයි. එතකොට දෙකම එක හා සමානයි. ඒ කියන්නේ අරගේ හරස් කියන්නේ කඩේදී තමයි මේ මැද්දේ පිහිටන්නේ. ඒ වුණාට ඒකේ ඝනකම මේකට වඩා වැඩි. එතකොට ඝනකම වැඩි එක අපි තෝරගන්න ඕන මොකක් කියලාද? වහකාභ සෛලය විදිහට. ඝනකම අඩු හරස් අතර ඉලි තියෙන එක අපි තෝරගන්න ඕන සෛලමීය තන්තුව විදිහට. හරි. ලියාගෙන ඉන්න ළමයි වහකාභ වලට වඩා කෙටි පටු සෛල සහිතයි. කෙටි පටු සෛල වේ. වහකාභ වලට වඩා කෙටි පටු සෛල වේ. හරි. හරි. එහෙමනම් එතකොට මේ කියන වාහිනී එකක සෛල වහකාභ සෛලමීය මෘදුස්තර සහ සෛලමීය තන්තු කියන මේ සෛලම් පටකයේ පිහිටන සෛල වර්ග හතරම ගැන අපි දැන් කතා කරලා ඉවරයි. හරි. ඒ කියන්නේ ඒ සෛල වර්ග හතර පිළිබඳව ඔයගොල්ලන්ට විෂය නිර්දේශයට අරන් වෙන්නේ ඔන්න ඔය කාරණා ටික විතරයි. අපි ඊට පස්සේ යන සෛලම් පටකයේ කෘත්‍ය අනුමාත්‍රකාවක් දාගන්න සෛලම පටකයේ කෘත්‍ය. සෛලම පටකයේ කෘත්‍ය. සෛලම් පටකයේ කෘත්‍ය. සෛලම් පටකයේ කෘත්‍ය. සෛලම් පටකයේ කෘත්‍ය. හරි. සෛලම් පටකය ගැන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. කියන්නේ ළමයි මේ සෛලම් පටකය ගැන දල වශයෙන් ඔයගොල්ලෝ 9 වසරේදී ඉගෙනගෙන තියෙනවා. සෛලම් පටකයේ කෘත්‍ය විදිහට අපි ඒ කාලේදී ඉගෙන ගත්තේ මොකද්ද? ශාකයේ තුල ජලය සහ khනිජ පරිවහනය කියන. ඔව්. එතකොට මෙතනදී ශාකයේ තුලදී ජලය පරිවහනය කරන ජලය සහ ජලයේදී වූ khනිජ ලවණ පරිවහනය කිරීමට තමයි මේ කියන සෛලම් පටකේ දායක වෙන්නේ. ඒකට අමතරව ශාකයට සන්ධාරණය ලබා දීම සිද්ධ කරනවා. ශාකයට සන්ධාරණය ලබා දෙන ළමයි අපි ඉස්සෙල්ලා කතා කරා වාහිනී එකක වහකාභ සහ සෛලමීය තන්තු මේ කියන ඒ වගේ ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා දුවයි. ඒතකොට ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා කියන්නේ මේ සෛල
අජීවී සෛල අජීවී දෘಢස්තර සෛල වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙන් දෙකක්. එතකොට මේ දෘಢස්තර සෛල වලින් තමයි ළමයි ශාකයට සන්ධාරණ ශක්තිය ලබා දෙන්නේ. ලිග්නින් තැන්පත් වෙලා තියෙනකොට සන්ධාරණ ශක්තිය සපයීමට පහසුයි. ඒ කියන්නේ සන්ධාරණ ශක්තිය සපයන්නේ ලිග්නින් තැන්පත් වෙලා තියෙන මේ කියන සෛල වලින්. එතකොට ප්‍රධාන කෘත්‍යයන් දෙකයි අනුමාත්‍රික ආදාගන්න සායලන කොටකේ කෘත්‍ය කියලා. ඊට පස්සේ පළවෙනි කෘත්‍ය විදිහට ලියාගන්න එක ජලය හා ජලයේ දිය වූ ඛනිජ ලවණ ශාකය පුරා පරිවහනය කිරීම. ජලය හා ජලයේ දිය වූ ඛනිජ ලවණ ශාකය පුරා පරිවහනය කිරීම. හරි. දෙවෙනි කාරණාව ශාකයට සන්ධාරණ ශක්තිය ලබා දීම. ශාකයට සන්ධාරණ ශක්තිය ලබා දීම. හරි. අපි එතකොට සෛලම් පටකය ගැන කතා කරලා ඉවරයි. ඒ කියන්නේ 11 ශ්‍රේණියට අදාළව සෛලම් පටකය ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ ෆ්ලෝයම පටකය. ප්‍රධාන මාතෘකාවක් මේක. ප්‍රධාන මාතෘකාවක් විදිහට ලියාගන්න ෆ්ලෝයම පටකය. ෆ්ලෝයම පටකය. ෆ්ලෝයම පටකය. හරි. ෆ්ලෝයම් පටකය ගත්තාම ළමයි ෆ්ලෝයම් පටකයේ තර කිව්වා වගේම සෛල වර්ග හතරක් තියෙනවා. පෙනීරණ ලේඛ සෛල, සහචර සෛල, ෆ්ලෝයමීය තන්තු සහ ෆ්ලෝයමීය මෘදු ස්තර කියලා. හරි. ඔක්කොටම කලින් අපි ඉස්සෙල්ලා ෆ්ලෝයම් පටකය අඳගෙන ඉමු. ෆ්ලෝයම් පටකය කියලා මාතෘකාව දාලා අඳගන්න. මේක අදගන්න ළමයි මාත් එක්කම
මෙන්න මේ විදිහට ෆ්ලෝයම් පටකේ ඇඳගන්න. මේක තව උඩ සයිලන්ට් ඉන්නවා මේ විදිහට. මේක තව සයිලන්ට් ඉන්නවා ඇඳගන්න. ඇඳලා මේ ඩොට් ගොඩාක් තියෙන. ඒ කියන්නේ තිත් ගොඩාක් තියෙන පෙනේරයක්. ඔයගොල්ලෝ දන්න පෙනේරයක දලක් තියෙනවා. ඒ පෙනේරේ දැල වගේ තියෙන සයිඩ් එක නම් කරගන්න පෙනේර නල ඒකට සයිඩ් එක කියනවා. පෙනේර නල ඒකට සයිඩ් එක. පෙනේර නල ඒකට සයිඩ් එක. හරි. මේ න්‍යෂ්ටියක් කියන සයිඩ් එක. හැම එකකම න්‍යෂ්ටි නෑ. න්‍යෂ්ටි කියන සයිඩ් එක මේකයි විතරයි තියෙන්නේ. එතකොට න්‍යෂ්ටි කියන සයිඩ් එක නම් කරගන්න සහචර සයිඩ් එක. සහචර සයිඩ් එක. ඊට පස්සේ න්‍යෂ්ටියක් එක්කම පොඩක් ගෝලාකාරව ගෝලාකාර විදිහට සයිලර් ප්ලාස්ටික් කියලා තියෙන සයිලර් නම් කරගන්න මුරුදුස්තර සයිලර්. මුරුදුස්තර සයිලර් කියලා නම් කරගන්න මේ සයිලර්. මේක නම් කරගන්න පෙනේර තලය කියලා. ඒ කියන්නේ මේ දීතිරි වගේ තියෙන එක පෙනේර තලය. පෙනේර තලය. නලය නෙමෙයි පෙනේර තලය. පායන්න. හරි. ඇඳගෙන ඉවරද ළමයි? ඇඳගෙන නිවර්දිව නම් කරගන්න. අද මේ පාඩමේ ළමයි ඒ කියන්නේ මේ ඕගොල්ලන්ගේ 11 වසරට අදාළ පළවෙනි පාඩමේ 80%ක් විතර අද ඉවර වෙනවා. ඊට පස්සේ ඉතුරු 110 ලබන සතියේ කතා කරලා ලබන සතියේ ප්‍රභා සංශ්ලේෂණය ඕගොල්ලන්ගේ දෙවෙනි පාඩම ප්‍රභා සංශ්ලේෂණේ පාඩමත් ඉවර කරනවා ලබන සතියේ ඉවර කරන්න බැරි වෙයි ලබන සතියේ ප්‍රභා සංශ්ලේෂණේ ඊළඟ සතියට තව කොටසක් ඉතුරු වෙයි කොහොම හරි මේ මාසය ඇතුළත පළවෙනි සහ දෙවෙනි පාඩම් කියන දෙක ඉවර කරනවා. ඕගොල්ලෝ දිගටම ක්ලාස් එකත් එක්ක නැවිලා ඉඳලා අපි දිගටම ක්ලාස් එක කරනවා. හරි එක්කෙනෙක් කියලා දෙනවා ඉවරයි කියලා මකන්න දුන එක හරි කොහොම තියන්න එයාට නෝට් එක ලියා ගන්න මේක ඇඳලා පස්සේ ඒක යටින් දාලා ලියා ගන්න ෆ්ලෝයම පටකය සෛල වර්ග හතරකින් ෆ්ලෝයම පටකය සෛල වර්ග හතරකින් निर्माणे वि ඇත ෆ්ලෝයම පටකය සෛල වර්ග හතරකින් නිර්මාණය වී ඇත ෆ්ලෝයම පටකය සෛල වර්ග හතරකින් නිර්මාණය වී ඇත එක පොත මැද්දේ පහළට 1 2 3 4 කියලා දාලා ලියා ගන්න පොත මැද්දේ පහළට 1 2 3 4 කියලා දාලා ලියා ගන්න එක පෙනේර නල සෛලය පෙනේර නල සෛලය එහෙම නැත්නම් පෙනේර නල සෛල දෙක සහචර සෛල එක පෙනේර නල සෛල දෙක සහචර සෛල තුන ෆ්ලෝයමීය මුරුදුස්තර සෛල
ෆ්ලොයමීය මුරුදුස්තර සෛල. ෆ්ලොයමීය මුරුදුස්තර සෛල. හතර ෆ්ලොයමීය තන්තු. ෆ්ලොයමීය තන්තු. ෆ්ලොයමීය තන්තු. ෆ්ලොයමීය තන්තු. හතරවෙනි එක ෆ්ලොයමීය තන්තු. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඔය හතර මෙහෙම පහළට ලියාගත්තේ. ඕකේ 1 2 3. ඒ කියන්නේ පෙනේර නල සෛල, සහචර සෛල සහ ෆ්ලොයමීය මෘදුස්තර සෛල කියන තුනටම මේක විදිහට ඉස්සරහින් සංගලවරණක් ගන්න. ඒ තුනටම ඉස්සරහින් සංගලවරණක් දාන්න. සංගලවරණක් දාන්න. දාලා ඉවරලා ලියන්න සජීවී සෛල. සජීවී සෛල. ඒ කියන්නේ මේ කියන තුන 1 2 3 කියන සෛල තුනම සජීවී සෛල ලියාගන්න. සංගලවරණක් දාලා සජීවී සෛල. පෙනේර නල ඒකක සහචර සෛල සහ ෆ්ලොයමීය මුරුදුස්තර මේ කියන තුනම සජීවී. හරි. ඊට පස්සේ හතරවෙනි එක ෆ්ලොයමීය තන්තු කියන එකට ඉස්සරහින් ඉදි කැලක් ගහලා ලියාගන්න අජීවී. අජීවී සෛලය කියන. අජීවී සෛලය. එහෙම නැත්නම් අජීවී සෛල වේ. අජීවී සෛල වේ. හරි. මේක අඳගෙන ඉවරද ළමයි ඔක්කොමලා? මකන්නද? හරි මකනවා එක නා. හරි. එක අනුමාත්‍රකාවක් විදිහට දාලා ලියා ගන්න පෙනේර නල සෛල. එක අනුමාත්‍රකාව පෙනේර නල සෛල. පෙනේර නල සෛල. අනුමාත්‍රකාවක් විදිහට දාලා ලියා ගන්න. පෙනේර නල සෛල. හරි. පෙනේර නල සෛල වල ලක්ෂණ දැන් ලියා ගන්න යන්නේ. පෙනේර නල සෛලය ඔක්කොම හරි ඇඳ ගන්න. පෙනේර නල සෛලය අඳිනකොට පෙනේර නල සෛලය ළමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලා රූප සටහනට ඇඳගත්තා. මේක දික්කට ඇඳගන්න අවශ්‍ය නම් දික්කට ඇඳගන්න. දික්කට ඇඳගන්න එක හොඳයි කියලා මම හිතනවා. පෙනේර නල සෛලයේදී පෙනේර නල එකක මෙන්න මේ විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. මේකත් ඇඳ ගන්න. මේක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රූප සටහනකින් තමයි මේ වගේ දී කඩක් අපිට හම්බ වෙන්නේ. මේක ඇඳ ගන්න. පෙනේර නල සෛල කියලා දාලා මේක ඇඳ ගන්න.
පෙනේර නල සෛල කියලා දාලා මේක අඳ ගන්න. හරි. පෙනේර නල කියලා දාලා මේක අඳ ගන්න. අඳගත්තට පස්සේ යටින් ලියන්න. යටින් ලියන්න. පෙනේර නල සෛල ලක්ෂණ ටික දැන් ලියන්න යන අපි. හරි. යටින් ලියන්න. සජීවී සෛල වේ. යටින් ලියන්න සජීවී සෛල වේ. පළවෙනි කාරණාව සජීවී සෛල වේ. සජීවී සෛල වේ. සජීවී සෛල වේ. දෙක හරස් බිත්ති සිදුරු සහිතය. හරස් බිත්ති සිදුරු සහිතය. ඒක පේනවනේ හරස් බිත්තියේ සිදුරු තියෙනවා. මේවා සිදුරු මේ පහළින් තියෙන සිදුරු. හරස් බිත්ති සිදුරු සහිතය. එය ඊට පස්සේ හරස් බිත්ති සිදුරු සහිතය කියලා මේක වෙනම කාරණයක් නෙමෙයි. සිදුරු සහිතය කියන තැන ඉඳලා ඉස්සරහට ලියන්න. එය පෙනේර තලය ලෙස හඳුන්වයි. 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 හරි. තුන්වෙනි කාරණාව පෙනේර නල සෛල පෙනේර නල සෛල අගින් අග සම්බන්ධ වී අගින් අග ඒකත් පැහැදිලිනේ මේ එක පෙනේර නල සෛලයක් මේ අනිත් එක. එතකොට අගින් අග මේ කියන්නේ තමයි අනිත් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අගින් අග සම්බන්ධ වී පෙනේර නල සෛල අගින් අග සම්බන්ධ වී පෙනේර නල සෛල අගින් අග සම්බන්ධ වී හරස් බිත්ති අසම්පූර්ණයෙන් දියවි. සම්පූර්ණයෙන්ම දිය වෙලා නැහැ. හරස් බිත්ති සම්පූර්ණයෙන් දිය වුණා නම් මෙහෙම සිදුරු වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ බිත්තිය කොටස් සිදුරු වෙන්න විදිහක් නැහැ. එතකොට අසම්පූර්ණව තමයි දිය වෙලා තියෙන්නේ. හරස් බිත්ති අසම්පූර්ණව දියවි හරස් බිත්ති අසම්පූර්ණව දියවි හරස් බිත්තිය සම්පූර්ණව දියවි ආහාර පරිවහනය කරන ෆ්ලෝයම නල සාදයි. ආහාර පරිවහනය කරන ෆ්ලෝයම නල සාදයි. ෆ්ලෝයම නල සාදයි. හරි. හතරවෙනි කාරණාව ෆ්ලෝයම නල සාදයි. හතරවෙනි කාරණාව පෙනේර නල සෛල තුල න්‍යෂ්ටි නොමැත. ඔයගොල්ලෝ දැක්කනේ මේ සෛල එකව න්‍යෂ්ටියක් නැහැ. එතකොට පෙනේර නල සෛල වල න්‍යෂ්ටි නැත. පෙනේර නල සෛල තුල න්‍යෂ්ටි නැත. හරි. ඊළඟ අනුමාන කාලිය ගන්න. එතකොට අපි පෙනේර නල සෛල භාවිතා කරන්නේ ශාකයක් තුල ආහාර පරිවහනය කරන්න. ඊළඟ ලියගන්න සහචර සෛල. දෙක අනුමාන භාව සහචර සෛල.
සහචර සෛල අනුමාත්‍රක හදා ගන්න සහචර සෛල හරි සහචර සෛලය අඳිනකොට ළමයි සහචර සෛලය හැම වෙලාවෙම පිටින්නේ පෙනේරනල සෛලයත් එක්ක. ඒකට හේතුව මම පස්සේ කියන්නම් විස්තර කරනකොට මොකද මේකදී ඇත්තටම සිද්ධ වෙන්නේ පෙනේරනල සෛලයට ඔයගොල්ලෝ දැක්කම නෂ්ටියක් තිබෙන්නේ නැහැ. සහචර සෛලයේ නෂ්ටිය මගින් තමයි පෙනේරනල සෛලය පාලනය කරන්නේ. ඒක හින්දා මේ දෙක හැම වෙලාවෙම එකට සම්බන්ධ වෙලා තමයි පිටින්නේ. එතකොට සහචර සෛලය අඳිනකොට අපිට පෙනේරනල සෛලය අඳින්න වෙනවා. ඒක නඩල ගාවයි හරි. එතකොට මේක තමයි පෙනේරනල සෛලය. පෙනේරනල ඒකකය එන්න. දෙකම අදින්න තමයි. පෙනේරනල ඒකකය. එතකොට මේකට කියන්නේ පෙනේරනල ඒකකයට පැත්තෙන් මේ විදිහට පිළිලා තියෙන්නේ සහචර සෛලය. සහචර සෛලය. මෙන්න මේ රූප සටහන අඳගන්න ළමයි. සහචර සෛලය. හරි. අපි ලියාගමු ලක්ෂණ ටික. ලක්ෂණ ටික ලියාගමු. සහචර සෛලය. පළවෙනි ලක්ෂණය පහළට ලියාගන්න. සජීවී සෛල වේ. සජීවී සෛල වේ. සහචර සෛල ලක්ෂණ පළවෙනි එක සජීවී සෛල වේ. සහචර සෛල සියල්ලම සජීවී. ඔයගොල්ලෝ දැක්කනේ මේ තියෙන්නේ න්‍යෂ්ටිය. එතකොට මේක සජීවී සෛලයක්. සජීවී සෛල වේ. පෙනේරනල සෛලයට ළමයි නෂ්ටියක් නැහැ. අතරම ගියොත් ඒකේ නෂ්ටියක් ඕගොල්ලෝ දැක්කේ නැහැ. ඉන්නේ නැහැ අපි නෂ්ටියක්. ඒ වුණාට මේක සජීවී සෛලයක්. මොකද සහචර සෛලයේ නෂ්ටිය වගේම තමයි පෙනේරනල සෛලය පාලනය කරන්නේ. එතකොට ඒක පෙනේරනල සෛලය සජීවී සෛලයක්. ලියාගන්න සහචර සෛලය සජීවී සෛලයේ පාලන ලක්ෂණය. දෙවෙනි එක මෙම සෛලවල ඒ කියන්නේ මේ සහචර සෛලවල මෙම සෛලවල න්‍යෂ්ටිය මගින් මෙම සෛලවල න්‍යෂ්ටිය මගින් පෙනේරනල සෛලය මෙම සෛලවල න්‍යෂ්ටිය මගින් පෙනේරනල සෛලය මෙම සෛලවල න්‍යෂ්ටිය මගින් පෙනේරනල සෛලය පාලනය වේ. මෙම සෛලවල න්‍යෂ්ටිය මගින් පෙනේරනල සෛලය පාලනය වේ. තුන්වෙනි කාරණාව මේවා පෙනේරනල සෛල ආශ්‍රිතව පිහිටන. මේවා පෙනේරනල සෛල ආශ්‍රිතව පිහිටන. පෙනේරනල සෛල ආශ්‍රිතව පිහිටන
පෙනේර නල සෛල ආශ්‍රිතව පිහිටන සිහින් දිගැටි පෙනේර නල සෛල ආශ්‍රිතව පිහිටන සිහින් දිගැටි සෛල වේ. සිහින් දිගැටි සෛල වේ. සිහින් දිගැටි සෛල වේ. හරි අපි යන ඊළඟ කොටසට ඊළඟ කොටස ෆ්ලෝයමීය මුර්දුස්තර අනුමාත්‍රිකාවක් 3 ෆ්ලෝයමීය මුර්දුස්තර ෆ්ලෝයමීය මුර්දුස්තර සෛල අනුමාත්‍රිකාවක් 3 ෆ්ලෝයමීය මුර්දුස්තර සෛල ෆ්ලෝයමීය මුර්දුස්තර සෛල හරි ෆ්ලෝයමීය මුර්දුස්තර සෛල කියලා තමයි එකක් සෛලයක් අඳගන්න මේ දික්කාරක රූප සටහනක් අපි මේ අඳින්නේ හාස් කරලා තමයි ඉස්සරහට එන්නේ මේ විදිහට තියෙනවා සෛල ඊට පස්සේ මේ සෛල මෙන්න මේ විදිහට න්‍යෂ්ටිය පිටනවා හරි මෙන්න මේ ආකාරයට තමයි ෆ්ලෝයමීය මුර්දුස්තර සෛලය පිහිටන්නේ ෆ්ලෝයමීය මුර්දුස්තර සෛලය පිහිටන්නේ තව පොඩ්ඩක් මේක වක් වෙනවා මේ විදිහට ඔයාලට මේ වගේ දීපක් වෙන්නේ ඉතින් කියනවා ෆ්ලෝයමීය මුර්දුස්තර මේක අඳ ගන්න හරි ෆ්ලෝයමීය මුර්දුස්තර ඇඳගෙන ඉවරද ළමයි හරි අපි ලියමු ෆ්ලෝයමීය මුර්දුස්තර වල ලක්ෂණ ටික පළවෙනි ලක්ෂණය පළවෙනි එක පෙනේර නල සෛලමෙන් දික් වූ සෛල වේ පෙනේර නල සෛලමෙන් දික් වූ සෛල වේ පෙනේර නල සෛලමෙන් දික් වූ සෛල වේ සජීවී සෛලය දෙවෙනි ලක්ෂණය සජීවී සෛල වේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලිනේ සජීවී සෛලයක් කියන්නේ මේකේ න්‍යෂ්ටියක් තියෙනවා ඒ කියන්නේ මේ සෛලයේ ක්‍රියාවන් පාලනයට ලක් වෙනවා පාලනයට ලක් වෙන්නේ මේ කියන න්‍යෂ්ටිය වගේ ඒතකොට මේ සෛලය සජීවී සෛල වේ හරි ළමයි ෆ්ලෝයමීය මුර්දුස්තර ගැන කතා කරලා ඉවරයි ෆ්ලෝයමීය මුර්දුස්තර වල ලක්ෂණ ලොකුවටම කතා කරන්න නෑ ලක්ෂණ දෙකක් විතරයි ඔයගොල්ලන්ට මේකෙදි කතා කරන්න තියෙන්නේ හරි ඊට පස්සේ අනුමාත්‍රිකාව ලියා ගන්න ළමයි ෆ්ලෝයමීය තන්තු අනුමාත්‍රිකාව ෆ්ලෝයමීය තන්තු ෆ්ලෝයමීය තන්තු ෆ්ලෝයමීය තන්තු හරි ෆ්ලෝයමීය තන්තුවක් ගත්තම ළමයි මෙන්න මේ ආකාරයට තමයි පිටන්නේ. ඒ කියන්නේ අරකේ විදිහම තමයි ඒ උනාට මේක වෙනසක් තියෙනවා න්‍යෂ්ටියක් නැහැ මේ සෛලේ.
අජීවී සෛල මොකක්ද කාන්ත සෛල දුරස්තරයි එතකොට දුරස්තර සෛල වලට න්‍යෂ්ටි නැත හරියට තමයි ප්‍රශ්නේ හරි මෙන්න මේ විදිහට තමයි ෆ්ලෝයමීය තන්තුව පිළිගන්නේ මේකත් අඳ ගන්න ළමයි හරි එන්න ගත්තට පස්සේ පහලින් ලක්ෂණ ලියා ගන්න පළවෙනි ලක්ෂණය ෆ්ලෝයම පටකේ තනින් තන පිහිටයි ෆ්ලෝයම පටකේ තනින් තන පිහිටයි දෙවෙනි ලක්ෂණය අජීවී සෛල වේ තුන්වෙනි ලක්ෂණය ශාකයේ संधारणයට උපකාරී වේ ශාකයේ සංධාරණයට උපකාරී වේ මේකේ න්‍යෂ්ටියක් තරන්නේ නැහැ ළමයි. එතකොට මේ සෛලේ සජීවී සෛලයක් වෙන්නේ නැහැ. ඒකයි අපි අජීවී සෛලය කියලා ලක්ෂණයටද ලියාගත්තා. හරි. එතකොට ෆ්ලෝයම පටකයේ පිටින සෛල වර්ග හතර ගැනත් අපි විස්තරාත්මකව කතා කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ෆ්ලෝයම පටකයේ කෘත්‍යයන් ගැන. හරි. ලියලා ඉවර නම් ලියා ගන්න අනුමාතුරාව ෆ්ලෝයම පටකයේ කෘත්‍ය. ෆ්ලෝයම පටකයේ කෘත්‍ය ෆ්ලෝයම් පටකයේ කෘත්‍ය ෆ්ලෝයම් පටකයේ කෘත්‍ය විදිහට ළමයි අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්ලෝයම් පටකයේ කෘත්‍ය විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආහාර. එහෙම නැත්නම් ශාකයට අවශ්‍ය ආහාර. එහෙම නැත්නම් ශාකය තුල පත්‍ර වලින් ඔයගොල්ලෝ දන්නවා ප්‍රභා සංශ්ලේෂණය තුලින් ශාකයෙන් ආහාර නිෂ්පාදනය කරනවා කියලා. මේ නිෂ්පාදනය කරන ආහාර ශාකය පුරා පරිවහනය කිරීම තමයි ෆ්ලෝයම් පටකයේ කෘත්‍ය. එතකොට ලියා ගන්න කෘත්‍යයටදී ආහාර එහෙම නැත්නම් වරහන් ඇතුළේ දාන්න සුක්‍රෝස් ද්‍රාවණය ආහාර එහෙම නැත්නම් සුක්‍රෝස් ද්‍රාවණය. මොකද ළමයි මේ ග්ලූකෝස් විදිහටනේ දැන් මේ පිෂ්ඨ පත්‍ර වලින් ප්‍රභා සංශ්ලේෂණයෙන් අපිට හම්බෙන්නේ මොනවා විදිහටද ළමයි? ග්ලූකෝස් විදිහට. එතකොට ග්ලූකෝස් පරිවහනය කරන්නේ කියන්නේ ෆ්ලෝයම් ඔස්සේ පරිවහනය කරන්නේ සුක්‍රෝස් විදිහට. සුක්‍රෝස් ද්‍රාවණයක් විදිහට තමයි පරිවහනය කරන්නේ. මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඊළඟ පාඩමේදී කියන්නේ දෙවෙනි පාඩමේ ප්‍රභා සංශ්ලේෂණය යටතේ මේක ඉගෙන ගන්නවා. දැන් දැනගන්න සුක්‍රෝස් ද්‍රාවණය විදිහට තමයි පරිවහනය කරන්නේ. ආහාර වරහන් ඇතුළේ දාන මේක සුක්‍රෝස් ද්‍රාවණය ලෙස පරිවහනය කරයි. සුක්‍රෝස් ද්‍රාවණය ලෙස පරිවහනය කරයි. ආහාර කියලා දාලා මේක දාලා වරහන් වහගන්න පරිවහනය කරයි. හරි. ෆ්ලෝයම් පටකයේ කෘත්‍යයන් විදිහට තියෙන්නේ ආහාර පරිවහනය. එහෙම නැත්නම් සුක්‍රෝස් ද්‍රාවණය පරිවහනය කරන එක විතරයි. හරි. ඊට පස්සේ අපිට මේ පාඩමේ දෙවෙනි ප්‍රධානම අනුමාතෘකාව විදිහට තියෙන සත්ත්ව පටක ගැන ඉගෙන ගන්න. හරි. එතකොට දැන් මෙතනින් ශාක පටක කොටස ඉවරයි. ඔය උගන්වපු ටික හරියටම පාඩම් කරගන්න ඔය ටිකෙන් විතරයි ප්‍රශ්නේ එන්නේ. ඕක අනිවාර්යයෙන්ම විෂය නිර්දේශයට අදාළ කරුණු වලින් විතරක් සකස් කරපු නෝට් එකක්. එතකොට ඕක හරියටම ඔයගොල්ලෝ පාඩම් කරගන්න. අපි යන් ඊළඟ කොටසට සත්ත්ව පටක. ප්‍රධාන මාතෘකාවක් වගේ ලියාගත්තත් කමක් නැහැ මේක සත්ත්ව පටක. සත්ව පටක
සත්ව පටක. හරිද? ඔයගොල්ලෝ දන්නවා මිනිස් දේහය. ඒ කියන්නේ මිනිසාගේ දේහය නිර්මාණය වෙලා තියෙන සියලුම පටක. මිනිස් දේහයේ සියලුම ඒක කියන්නේ අපි දන්නවා අපේ අත්පය ඉඳලා ඇස් වල ඉඳලා හැම දෙයක්ම ගොඩනැගීමට දායක වෙලා තියෙන එකිනෙකට වෙනස් වර්ග වලින් සමන්විත සෛල. ඒ කියන්නේ මුළු දේහයම මිනිසාගේ මුළු දේහයම නිර්මාණය වීම සඳහා සෛල එකිනෙකට වෙනස් වර්ග. ඒ කියන්නේ එක සෛලයකට අනිත් එක හාත්පසින්ම වෙනස් විදිහේ සෛල වර්ග 210කින් තමයි මේ මුළු දේහයම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න ඕන මිනිස් දේහය ගොඩනැගීමට එකිනෙකට වෙනස් වර්ගයේ සෛල 210ක් උපකාරී වෙලා තියෙනවා. එහෙම නැත්නම් 210ක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි. සත්ව පටක ගැන කතා කරනකොට සත්ව දේහවල ප්‍රධාන වශයෙන්ම පටක වර්ග 4ක් අන්තර්ගත වෙනවා. ඒවා තමයි අපිච්ඡද පටක, 2 සම්බන්ධක පටක, 3 පේශි පටක, 4 ස්නායු පටක කියලා. හරි. එතකොට මේකෙදි සත්ව පටක කොටස් 4යිනේ. අපිච්ඡද, සම්බන්ධක, පේශි සහ ස්නායු. එතකොට අපිච්ඡද පටකයේ ආයි පාරක් කොටස් 4කට බෙදෙනවා. ශල්කමය අපිච්ඡදේ, ඝනාකාර අපිච්ඡදේ, ස්තම්භික අපිච්ඡදේ සහ පක්ෂිමදර අපිච්ඡදේ කියලා. අපිච්ඡද පටක කියන ළමයි ආස්තරණය කරනවා. ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ සම ආස්තරණය කරලා තියෙන අපිච්ඡද පටක වලින්. හරි. ඊට පස්සේ සම්බන්ධක පටක ගැන කතා කරමු. සම්බන්ධක පටක තියෙනවා ඒකට ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ. රුධිර පටකය සහ අස්ථි පටකය. ඊට පස්සේ තියෙනවා පේශි පටක. පේශි පටක කොටස් ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්න තුනකට බෙදලා තියෙනවා. සින්දු පේශි, කංකාල පේශි සහ කත් පේශි. ස්නායු පටකය ගැන විතරයි ඒ කියන්නේ ස්නායු පටකයේ බෙදීමක් නැහැ. ස්නායු පටකය ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. ඊට පස්සේ සත්ව පටකය කියලා මාතෘකාවක් විදිහට දාගත්තා. දැන් ලියන්න යටින් ලියන්න. මිනිස් දේහය ගොඩනැගීමට එකිනෙකට වෙනස් වර්ගයේ සෛල වර්ග 210ක් පමණ සහභාගී වී ඇත. එකිනෙකට වෙනස් වර්ගයේ සෛල 210ක් පමණ සහභාගී වී ඇත. හරි. ඒක ලියාගත්තට පස්සේ මේ වගේ chart එකක් තියෙනවා. මම අදිනවා මේ chart එකක් තියෙනවා. එකක් ඔයගොල්ලෝ අදගන්න මාත් එක්කම සත්ව පටක. ඊට පස්සේ මේ සත්ව පටක කියන එක ආයේ කොටස් විද්‍යාත්මක හතරකට බෙදෙනවා. සත්ව පටක කොටස් හතරක්. පළවෙනි එක අපිච්ඡද පටක. පිච්ඡද පටක. දෙක සම්බන්ධක පටක. තුන පේශි පටක. හතර ස්නායු පටක. හරි මේක අඳගන්න. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක කියලා කොටස් හතරකට බෙදෙනවා. මෙන්න මේ විදිහට කොටස් හතරකින් වෙනවා. අපිච්ඡද, සම්බන්ධක, පේශි සහ ස්නායු. හරි. ඊට පස්සේ මේකෙනොත් අපිච්ඡද පටක ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. එක ශාල්කමය අපිච්ඡදේ.
ශල්කමය විච්ඡේදය. මේක ලියාගන්න බලන්න. මේ ගමම මේ ලියන කොටස ලියාගන්න බා. ශල්කමය විච්ඡේදය දෙක ගණනාකාර විච්ඡේදය. තුන ස්තම්භික. හතර පක්ෂවල. මෙන්න මේ කියලා අපි චිත පටකය කොටස් හතරකට බෙදනවා. කියන්නේ ප්‍රධාන කොටස් හතරකට අපි චිත පටකයක් බෙදනවා. නමුත් ශල්කමය ගණනාකාර ස්තම්භික පක්ෂවතර කියන අපි චිත පටක වර්ග ගැන හතර ගැන ඔයගොල්ලන්ට වෙන වෙනම ඉගෙන ගන්න නෑ 11 වසරේදී. ඒකින් ඉන්න මෙන්න මේ කොටස ඔයගොල්ලෝ ලියා ගන්න එපා. සම්බන්ධක පටකයක් තියෙන මෙන්න මේ කොටස් දෙකේ ඉඳලා ලියා ගන්න. සම්බන්ධක පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. රුධිර පටකය සහ අස්ථි පටකය. මේක ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. රුධිර පටකය සහ අස්ථි පටකය. රුධිර පටකය සහ අස්ථි පටකය. හරි. ඊට පස්සේ පේශි පටකය නාම කොටස් තුනකට බෙදෙනවා. පේශි පටකය කොටස් කීයකට තුනකට බෙදෙනවා. පේශි පටකය කොටස් තුනයි. පළවෙනි එක සිනිඳු පේශිය. සිනිඳු පේශිය. දෙක හෘද පේශිය. හතර කංකාල පේශිය. කංකාල පේශිය. මෙන්න මේ කියලා මේ වගේ කොටස් තුනකට බෙදෙනවා. හරි. මේක ලියා ගන්නවා. ළමයි මේකත් ඔයගොල්ලෝ පොඩක් අහගන්න. මම ඉස්සෙල්ලා කිව්වනේ සෙනසුරාදා. ඒ කියන්නේ මේ එන සෙනසුරාදා නෙමෙයි ඊට පස්සේ සතියේ 20 වෙනිදා. ඒ කියන්නේ පෙබරවාරි 20 වෙනි සෙනසුරාදා අපි 11 වසරේ ක්ලාස් එක ආයි කරන්නේ පෙබරවාරි 20 වෙනි සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකම්. ඒ වෙලාවට බැරි කවුරු හරි ඉන්නවද? 8 ඉඳන් 10 වෙනකම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි කවුරු හරි ඉන්නවද? බැරි කවුරු හරි ඉන්නවා නම් මැසේජ් එකක් දාලා කියන්න බෑ කියලා. 8 ඉඳන් 10 වෙනකම් සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකම් තමයි 11 වසරේ ක්ලාස් එක තියෙන්නේ. ඊට පස්සේ 10යි කාලේ ඉඳන් 12යි කාලේ වෙනකම් 10 වසරේ ක්ලාස් එක තියෙනවා. ඒකටත් ඕගොල්ලන්ගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් සම්බන්ධ කරවන්න. එක්කෙනෙක් නම් කියලා දෙනවා බෑ කියලා. තව කාට හරි බැයිද මෙතන? තව කාට හරි බැයිද? අනිත් ඔක්කොටම පුළුවන් නේද එනවා? අනිත් ඔක්කොටම පුළුවන් නේ සෙනසුරාදා උදේ 8 ඉඳලා 10 වෙනකම්. හරි. බැරි එක්කෙනාට අපි මේක YouTube එකට දානවා. YouTube එකට දාන එකේ link එක ඔයාලට එවන්නම්. එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒකින්ද ඔයාලගේ ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඔයාලට අපේ Facebook මේ WhatsApp group එකේ ඉන්නව නේද? බැහැ කියලා කියපු කෙනා WhatsApp group එකේ ඉන්නව නේද? WhatsApp group එකේ නැත්තම් මම මේ කියන නම්බර එකට WhatsApp message එකක් දාන්න. මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න මම add කරගන්නම්. මේ නම්බර එකට message එකක් දාන්න. එතකොට මම add කරගන්නම්. හරි. මේ අදගෙන ඉවරද ළමයි? හරි. ඊට පස්සේ ලියන්න යටින් මේ සටහනට යටින් ලියන්න.
සටහන් ඇරිලියන්ට සත්ව දේහවල ප්‍රධාන පටක වර්ග හතරක් ඇත. 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 හරි. දාලා ඉවරලා ලියාගන්න. 15 1 2 3 4 දාන්න. 1 2 3 4 පොත මැද්දෙන් 15ට දාන්න. 15 දාන්න. එක අපිච්ඡද පටක, දෙක සම්බන්ධක පටක, එක අපිච්ඡද පටක, දෙක සම්බන්ධක පටක, තුන පේශි පටක, හතර ස්නායු පටක, හතරවෙනි එක තමයි ස්නායු පටක. හරි. හරි. ඊට පස්සේ ලියාගන්න අනුමාත්‍රකාවක් තිබේ. අනුමාත්‍රකාවක් නෙමෙයි අතනම කිව්වොත් මේකත් ඔව් අනුමාත්‍රකාවක් ලියාගන්න. අනුමාත්‍රකාව අපිච්ඡද පටකය. අපිච්ඡද කියන්නේ අපි මේ මම සාරලව කිව්වොත් මම ආස්ථාපනය වෙලා තියෙන පටකය කියලා ගමු ඉඳලා යන්නේ. අපිච්ඡද පටකය. හරි. අපිච්ඡද පටක ගැන කියද්දි ඉස්සෙල්ලාම ලියාගෙන ඉන්න. අපිච්ඡද පටක කියලා අනුමාත්‍රකාව දාලා යටින් ලියන්න. පෘෂ්ඨවංශී දේහේ බාහිර හෝ අභ්‍යන්තර බාහිරයි කියන්නේ මේ විදිහට පිටින් පිටලා දිනවා. අභ්‍යන්තර කියන්නේ ඇඟ ඇතුලේ පිටලා දිනවා. බාහිර හෝ අභ්‍යන්තර පෘෂ්ඨ ආවරණය කරන බාහිර හරි එහෙම නැත්නම් අභ්‍යන්තර හරි පෘෂ්ඨ ආවරණය කරනවා කියන්නේ වහනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ අත ගත්තාම මේ අතේ යටින් අස්ථි පිටලා දිනවා. එතකොට විවිධ ආකාරයේ ස්ටයිල් පිටලා දිනවා. මේ සියල්ලම ආවරණය කරලා එහෙම නැත්නම් වහලා තියෙන්නේ අපිච්ඡද පටකය. හරි. බාහිර හෝ අභ්‍යන්තර පෘෂ්ඨ ආවරණය කරන පටකය අපිච්ඡද පටකය ලෙස හඳුන්වයි. ආවරණය කරන පටකය අපිච්ඡද පටකය ලෙස හඳුන්වයි. හරි. ඊළඟ කාරණාව ලියාගන්න. දෙවෙනි කාරණාව විදිහට අපිච්ඡද පටකය තනි සෛල ස්තරයකින් හෝ සෛල ස්තර කීපයකින් සමන්විතයි. එක්ක එක සෛල ස්තර එහෙම නැත්නම් සෛල ස්තර එකකට එකක් උඩින් පිටලා දෙන සෛල ස්තර කිහිපයකින්. තනි සෛල ස්තරයකින් හෝ සෛල ස්තර කිහිපයකින් සමන්විතය. ඒක කිව්වේ දෙවෙනි කාරණාව විදිහට. හරි. තුන්වෙනි කාරණාව තුන්වෙනි එක
අපිච්ඡද පටක නිර්මාණය වී ඇති අපිච්ඡද පටක නිර්මාණය වී ඇති සෛලවල හැඩය අනුව නිර්මාණය වී ඇති සෛලවල හැඩය අනුව අපිච්ඡද පටකේ නිර්මාණය වී ඇති සෛලවල හැඩය අනුව ඒවා වර්ග හතරකට වෙන් කරයි. හරි. වර්ග හතරකට වෙන් කරයි කියලා දාලා මේ කොටස නම් අදාළත් නෑ ඔයගොල්ලන්ට. නමුත් ලියා ගන්න එක මේ වර්ග හතර තමයි අදාළ වෙන්නේ නැත්තේ. මේක ලියා ගන්න එක ශල්කමය අපිච්ඡදය දෙක ඝනාකාර අපිච්ඡදය තුන ස්තම්භික අපිච්ඡදය හතර පක්ෂ්මදර අපිච්ඡදය හරි. ඊට පස්සේ එතන ලියන්න අනුමාතුක පොඩි අනුමාතුකක් විදිහට දාන්න. අරග highlight කරලා හරි ලොකු ඉරි ගහලා දැම්මම මේක එහෙම නැතුව දාන්න. අපිච්ඡද පටකවල ලක්ෂණ අනුමාතුකාවක් විදිහට හරි. ඔක්කොටම කලින් අපි අපිච්ඡද පටකයක ස්වභාවය කොයි වගේද? ඒ කියන්නේ සෛල පිළිබලා තියෙන කොයි ආකාරයකද? එහෙම නැත්නම් අපි රූපයක් දීපම අපිච්ඡද පටකයක් අඳුරගන්නේ කොහොමද කියන එක බලන්න අපිච්ඡද පටකයක දල රූප සටහනක් ඇඳගමු. අපිච්ඡද පටකවල ලක්ෂණ කියලා දාලා මේක ඇඳගමු. මෙන්න මේ විදිහට තමයි අපිච්ඡද පටකයක් පිහිටලා තියෙන්නේ. මේකත් අඳගන්න. මේක දල රූප සටහනක් අඳගන්න. අපි මේකේ අදින කලින් බලනකොට මෙන්න මේ කොටසට, ඒ කියන්නේ මේ යට කොටසට අපි කියනවා මේකේ පාදස්ත පටලය කියලා. පාදස්ත පටලය කියලා මේ යට කොටස හඳුන්වනවා. එතකොට මේ සෛල ඔයගොල්ලන්ට පේනවා මේවා අතර වැඩි ඉඩ ගන්න නැහැ. අන්තර් සෛලයේ අවකාශ අඩු පීඩන විදිහට තමයි මේවා පීඩලා තියෙන්නේ. එතකොට මේවා තදින් ඇහිරිලා තියෙන්නේ. එතකොට මේවට කියන අපි තදින් ඇසිරුණු සෛල කියලා. තදින් ඇසිරුණු සෛල. සෛල. ඊට පස්සේ තියෙනවා ළමයි මේ සෛලවල න්‍යෂ්ටිය නෝට් මේ පිටලා තියෙනවා. මේ යට කියන්නේ යට පාදස්ත පටල ස්තරේ මොගින් රුධිර කේශනාලික කියන්නේ මොගින් ව්‍යාප්ත වෙච්ච රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. සහ වසාදිය රුධිර කේශනාලිකා තියෙනවා. සහ පටක තරලය තියෙනවා. ස්නායු පිටන්නේ
ස්නායු පිහිටන්නේ පාදස්ත පටලේ පිච්චෙන පටවල මෙන්න මේ විදිහට තමයි පිහිටන්නේ මේක අඳගන්න ළමයි රුධිර කේශනාලිකා මෙන්න මේ විදිහට මේ ගමන් කරනවා කියන්නේ මොන විදිහටම රුධිර කේශනාලිකා ගමන් කරනවා හරි ඔයගොල්ලෝ මේක අඳගෙන ඉවරනම් ඊට පස්සේ හරි ලියා ගන්න අපිච්චිත පටකවල ලක්ෂණ යටතේ පළවෙනි කාරණාව පළවෙනි කරුණ අඳගත්තුන තියා ඉඳ ගන්න පළවෙනි කාරණාව පාදස්ත සෛලයක් පාදස්ත පටලයක් මත පාදස්ත පටලයක් මත පාදස්ත පටලයක් මත පාදස්ත පටලයක් මත සෛල පිහිටා ඇත පාදස්ත පටලයක් මත සෛල පිහිටා ඇත පාදස්ත පටලයක් මත සෛල පිහිටා ඇත දෙවෙනි කාරණාව සෛල තදින් ඇසිරී ඇත 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 තුන්වෙනි කාරණාව දෙවෙනි එක සෛල තදින් ඇසිරී ඇත තුන්වෙනි එක අපි යටින් මේ ඇන්නේ රුධිර කේශනාලිකා. නමුත් මේ රුධිර කේශනාලිකා සපයන්නේ කොහොමද? පාදස්ත පටලයට විතරයි. පාදස්ත පටලයෙන් උඩ තියෙන සෛල වලට රුධිරය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. රුධිරය හම්බ වෙන්නේ නැහැ මේ පාදස්ත පටලයෙන් උඩ තියෙන සෛල වලට. එතකොට මේ කියන අපිච්චිත පටකේ කියලා අපි සලකන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි අපිච්චිත සෛල පිළිවෙලේ කොටස තමයි අපිච්චිත පටකේ විදිහට සලකන්නේ මේ පාදස්ත පටලයේ ඉහළ තියෙන කොටස. එතකොට මේ හරියට රුධිර සැපෙමක් නැහැ. ඒ කියන්නේ පටකයේ රුධිර සැපෙමක් නැත. ලියා ගන්න. මෙම පටකයට රුධිර සැපෙමක් නැත. මෙම පටකයට රුධිර සැපෙමක් නැත. මෙම පටකයට රුධිර සැපෙමක් නැත. පාදස්ත පටලය මගින් ඒකට මල්වල ලියන්න පාදස්ත පටලය මගින් පෝෂණය ලබා ගැනීම පාදස්ත පටලය මගින් පෝෂණය ලබා ගැනීම පාදස්ත පටලය මගින් තමයි පෝෂණය ලබා ගන්න. හරි. රුධිර කේශනාලිකා සම්බන්ධ වෙලා තියෙනවා රුධිර සැපයීමක් තියෙනවා පාදස්ත පටලයට. එතකොට පාදස්ත පටලයේ පෝෂක ඔක්සිජන් වගේ දේවල් බහුලව තියෙනවා. ඒක මගින් තමයි මේ අපිච්චිත පටකේ එහෙම නැත්නම් අපිච්චිත සෛල පෝෂණය ලබා ගන්න. ඒක පැහැදිලි? හරි. ඊළඟ කාරණාව ලියන්න. න්‍යෂ්ටි සහිත සෛල වේ. න්‍යෂ්ටි සහිත සෛල වේ.
න්‍යෂ්ටි සහිත සෛල වේ. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. ලියාගෙන ඉවරන අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. අපිච්ඡද පටක පිහිටන ස්ථාන. අපිච්ඡද පටක පිහිටන ස්ථාන අනුමාත්‍රකාවක් විදිහට ලියන්න. අපිච්ඡද පටක පිහිටන ස්ථාන. පිච්ඡද පටක පිහිටන ස්ථාන. අපිච්ඡද පටක පිහිටන ස්ථාන. හරි. අපිච්ඡද පටක පිහිටන ස්ථාන ළමයි ගත්තාම මූලික වශයෙන්ම පිහිටන රුධිර කේශනාලිකාවල බිත්තිය. ඔයගොල්ලෝ දන්නවා රුධිර කේශනාලිකා කියන්නේ අග්‍රස්තේම තියෙන. කියන්නේ රුධිර වාහිනිය ගිහිල්ලා අග්‍රස්තේම සිහින් වෙන නාලිකාවල තමයි රුධිර කේශනාලිකා කියන්නේ. එතකොට මේ රුධිර කේශනාලිකාවල බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන අපිච්ඡද පටක වලින්. රුධිර කේශනාලිකා බිත්තිය. ඊට පස්සේ සමය අපිචර්මය නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන අපිච්ඡද පටක වලින්. ඊට පස්සේ තයිරොයිඩ් ග්‍රන්ථියේ බිත්තිය. තයිරොයිඩ් ග්‍රන්ථිය ඔයගොල්ලෝ දන්නවා ගෙලේ පිහිටන්නේ. ගෙලේ පිහිටන තයිරොයිඩ් ග්‍රන්ථියේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ අපිච්ඡද පටක වලින්. සහ ආහාර මාර්ගයේ බිත්තිය. ආහාර මාර්ගයේ බිත්තිය පිහිටලා තියෙන්නේ මේ කියන අපිච්ඡද පටක වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ලියාගන්න. එක අපිච්ඡද පටක පිහිටන ස්ථානයක එක රුධිර කේශනාලිකා බිත්තිය. රුධිර කේශනාලිකා බිත්තිය. එක රුධිර කේශනාලිකා බිත්තිය. රුධිර කේශනාලිකා බිත්තිය. රුධිර කේශනාලිකා බිත්තිය. දෙක සමය අපිචර්මය. සමය අපිචර්මය. දෙක සමය අපිචර්මය. සමය අපිචර්මය. තුන ආහාර මාර්ග බිත්තිය. තුන ආහාර මාර්ග බිත්තිය. ආහාර මාර්ග බිත්තිය. ආහාර මාර්ග බිත්තිය. තුන්වෙනි එක ආහාර මාර්ග බිත්තිය. හතර තයිරොයිඩ් ග්‍රන්ථියේ බිත්තිය. තයිරොයිඩ් ග්‍රන්ථියේ බිත්තිය. තයිරොයිඩ් ග්‍රන්ථිය පිටන්නේ ඔයාලා දන්නවා බෙල්ලේ දෙපැත්තේ. ශ්වාසනාලයේ දෙපැත්තේ තමයි පිටන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය. එතකොට තයිරොයිඩ් ග්‍රන්ථියේ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ අපිච්ඡද පටක වල. තයිරොයිඩ් ග්‍රන්ථියේ බිත්තිය. හරි. ඊට පස්සේ පස්වෙනි එක මුත්‍රාශ බිත්තිය. මුත්‍රාශ බිත්තිය. මුත්‍රාශ බිත්තිය. මුත්‍රාශ බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ ඔය කියන අපිච්ඡද පටක වලින්ම තමයි. මුත්‍රාශ බිත්තිය. හරි. ලියාගෙන ඉවරද ළමයි? හරි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ අපිච්ඡද පටකවල කෘත්‍යයන්. ඒ කියන්නේ අපිච්ඡද පටක වලින් සිදුවෙන කාර්යභාරය ගැන. හරි. අනුමාතුකක් දාලා ගන්න. අපිච්ඡද පටකවල කෘත්‍යයන්. අපිච්ඡද පටකවල කෘත්‍යයන්. අපිච්ඡද පටකවල කෘත්‍යයන්. අපිච්ඡද පටකවල කෘත්‍යයන්. හරි. අපිච්ඡද පටක ගත්තාම තමයි සරලවම හිතලා බලන්න. පෘෂ්ඨ ආස්තරණය කරනවා. අපිච්ඡද පටක වලින් පෘෂ්ඨ ආස්තරණය කරනවා. මම කිව්වනේ ඉස්සෙල්ලා මේ අපේ අත ගත්තාම අතට යටින් පිටලා තියෙන්නේ මොනවද? අතේ මේ සමට යටින් පිටලා තියෙනවා අස්ථි. ඒත් එක්කම ඕක ඇතුලේ තියෙනවා වසානාලිකා තියෙනවා ස්නායු තියෙනවා. ඔය කියන ඒවා ආවරණය කරලා ආරක්ෂා කරන්නේ සමමගින්. සමමගින් එහෙම නැත්නම් අපිච්ඡද පටක මගින්. හරි. පළවෙනි එක තමයි එතකොට පෘෂ්ඨ ආවරණය කරලා ආරක්ෂාව සැලසීම. එක ලියාගන්න. අනුමාතුකාව අපිච්ඡද පටකවල කෘත්‍යයන් එක ලියාගන්න. කෘත්‍යයන් එක යටතේ පළවෙනි එක පෘෂ්ඨ ආවරණය කිරීම හා
पृष्ठ आवरणය කිරීම හා पृष्ठ आवरणය කිරීම සහ ආරක්ෂාව සැපයීම पृष्ठ आवरणය කිරීම සහ ආරක්ෂාව සැපයීම තමයි සිද්ධ කරන්නේ. හරි. ඒක ලියලා ඉවරලා ඒක ඉස්සරහ චූටි ඉරි කැලක් ගහලා ලියන්නේ හැම. එහෙම නැත්නම් සම කියලා දාන්න. ඉරි කැලක් ගහලා සම. ඉරි කැලක් ගහලා ලියන්නේ සම. හරි. දෙවෙනි එක දෙවෙනි කෘත්‍යය ද්‍රව්‍ය අවශෝෂණය කිරීම. ද්‍රව්‍ය අවශෝෂණය කිරීම. දෙවෙනි එක ලියන්න ද්‍රව්‍ය අවශෝෂණය කිරීම. අවශෝෂණය සිද්ධ කරන්නේ මේ කියන අපිච්චිත පටක. ද්‍රව්‍ය අවශෝෂණය කිරීම. ඒක ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ඉස්සරහ පාඩමකදී. කියන්නේ ආහාර මාර්ගයේ ආහාර පරිවහනය ගැන පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩමේදී මේ කොහොමද සිද්ධ වෙන්නේ කියන කුඩාන්ත්‍රයේ සහ ආමාශයේදී ආහාර අවශෝෂණය කරන එක සහ ශ්‍රාවී කෘත්‍යයන් ගැන ඉගෙන ගන්නවා. දැන් ලියාගන්න ද්‍රව්‍ය අවශෝෂණය කිරීම. එහෙම කියලා ලියලා ඉස්සරහින් පොඩි ඉදි කැලක් ගහලා ලියන්න කුඩා අන්ත්‍රය සහ ආමාශය. කුඩා අන්ත්‍රය සහ ආමාශය. ඒ කියන්නේ කුඩා අන්ත්‍රයයි ආමාශයයි ආස්තරණය වෙලා තියෙන අපිච්ඡද පටක වලින් තමයි මේ කියන ද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ කෘත්‍ය ඉෂ්ට කරන්නේ. හරි. තුන්වෙනි එක උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. හරි. ඕගොල්ලෝ දන්නවා ළමයි උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම කිව්වහම අපි අතින් අල්ල, ඒ කියන්නේ රත් වූ වස්තුවක් අතින් අල්ලපුවම අපි අතට තේරෙනවා ඒක රත් වෙලා කියලා. සිසිල් වෙච්ච එකක් අල්ලපුවම ඒක සිසිල් වෙලා කියලා අපේ අතට තේරෙනවා. සහ අපේ ගඳ සුවඳ ගත්තාම අපිට කටු ගඳක් නම් නාහෙට තේරෙනවා. ඒ කියන්නේ ආහාරවල සුවඳ වගේ නම් නාහෙට තේරෙනවා. එතකොට පැණි රස, තිත්ත රස වගේ, කහට රස වගේ රසවල් දිවට තේරෙනවා. එතකොට මෙන්න මේවා තමයි උත්තේජ කියන්නේ. දිවට දැනෙන උත්තේජ මොනවද? පැණි රස, කටු ඒ කියන්නේ ලුණු රස, තිත්ත රස, ඒ වගේ දේවල් තමයි දිවට දැනෙන උත්තේජ. සමට උෂ්ණත්වය, සීතල වගේ දේවල් තමයි උත්තේජ. එතකොට උත්තේජ ප්‍රතිග්‍රහණය කරන්නත් දායක වෙන්නේ මේ කියන අපිච්ඡද පටක. එතකොට උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම කියලා ලිව්වට පස්සේ ඒක ඉස්සරහින් පොඩි ඉරි කැලක් ගහලා ලියාගන්න සම නාසය සහ දිව. සම නාසය සහ දිව කියන එක ලියාගන්න. හරි. ඊට පස්සේ හතරවෙනි එක ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. හතරවෙනි එක දාලා ලියාගන්න ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. ශ්‍රාවී කෘත්‍ය ඉටු කිරීම. හතර. හරි. ඒකේ ඉස්සරහම ඉතිරි කැලල් ගහලා ලියාගන්න ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතියෙන් ඔයගොල්ලෝ දන්නවා ඉතිරි කැලල් ගහලා ලියන්නේ ශ්වසන පද්ධතිය කියලා. ශ්වසන පද්ධතියෙන් ඔයගොල්ලෝ දන්නවා ශ්ලේෂ්මලයක් ස්‍රාව වෙනවා. මේ කියන ශ්ලේෂ්මලේ නාසයෙන් ඇතුල් වෙන නාසයෙන් අපි බාහිරින් ගන්න වාතයත් එක්කම නාසයට ඇතුල් වෙනවා. දූවිලි බැක්ටීරියා වගේ දේවල් එක්ක ඇතුල් වෙනවා. එතකොට මේ කියන ඒවා ග්‍රහණය කරගන්න, අල්ලගන්න, ඒක ඇලෙන සුළු ගතියකින් යුක්තයි මේ ශ්ලේෂ්මලේ. මේක මගින් හැකියාව ලැබෙනවා. එතකොට මේක ශ්‍රාවය කරන්නේ මේ සමේ කුහරයේ ආස්තරණය වෙලා තියෙන අපිච්ඡද පටකෙන්. ඒකෙන් තමයි ශ්‍රාවී කෘත්‍ය අපිච්ඡද පටක මගින් ඉෂ්ට කරනවා කියලා අපි කියන්නේ. හරි. ශ්වසන පද්ධතිය කමාවක් දාලා යන්නේ බාහිර ශ්‍රවණ නාලය. බාහිර ශ්‍රවණ නාලය කියන්නේ කනේ පිහිටන්නේ බාහිර ශ්‍රවණ නාලය. එතකොට බාහිර ශ්‍රවණ නාලය මගින් මේ විදිහම කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිටින් ඇතුල් වෙන බාහිරින් ඇතුල් වෙන දූවිලි බැක්ටීරියා වගේ දේවල් ග්‍රහණය කර ගැනීමට යම්කිසි ශ්‍රාවයක් නිකුත් කරන කෘත්‍යයක් ඉෂ්ට වෙනවා. හරි. ශ්වසන පද්ධතිය සහ බාහිර ශ්‍රවණ නාලය. හරි. ඊට පස්සේ පස්වෙනි කෘත්‍ය පස්වෙනි එක ද්‍රව්‍ය පෙරීම. ද්‍රව්‍ය පෙරීමේ කෘත්‍ය ළමයි ඔයගොල්ලෝ බහිස්රාවයේ පාඩමයටදී එහෙම නැත්නම් රුක්කේ යටතේ රුක්කානෝ කියන්නේ රුක්කානෝක ව්‍යුහය යටතේ කතා කරන බෝමන් ප්‍රාවරය වගේ පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය බෝමන් ප්‍රාවරය අපිච්ඡද නිර්මාණය වෙලා තියෙන පටකත් එක්ක
ඒක පෙරීමේ ක්‍රියාවලියක් ගැන අපි කතා කරනවා. එතකොට ද්‍රව්‍ය පෙරීම ඉස්සරහින් කියලා ගහලා ලියගන්න. වකුගඩු වල වෘක්කාණු වල වකුගඩු වල කමාවක් වකුගඩු වල කියලා දාලා ඒත් එක්කම ලියන්නේ වෘක්කාණු වල වකුගඩු වල වෘක්කාණු වල බ්‍රෝමන් ප්‍රාවරය වකුගඩු වල වෘක්කාණු වල බෝමන් ප්‍රාවරය. හරි. එතකොට අපිච්ඡේද පටක වල කෘත්‍යලුන් කතා කරලා ඉවරයි. අපිච්ඡේද පටක ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි. වෙන නැහැ කොටසක්. ඒ කියන්නේ වෙන අමතර කරුණු ඉගෙන ගන්න නැහැ. මේ කොටස් ටික විතරයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි යන් ඊළඟ කොටසට ඊළඟ අනුමාත්‍රිකාව මේක නම් ප්‍රධාන මාතෘකාව සම්බන්ධක පටක. සම්බන්ධක පටක. සම්බන්ධක පටක. සම්බන්ධක පටක. ලියන්න ළමයි සම්බන්ධක පටක. හරි. සම්බන්ධක පටක කියලා දාලා ලියා ගන්න. වැඩි ලියන්න කරුණු විදිහට. නෑ ඒක නම් ඡේදයක් ඉදිරියට ලියුවත් තමයි සම්බන්ධක පටක කියලා දාන්න. දාලා ලියන්න. पृष्ठवंशी देहे සම්බන්ධක පටක පෘෂ්ඨවංශී දේහේ වැඩිපුරම ව්‍යාප්ත වී ඇති පෘෂ්ඨවංශී දේහේ වැඩිපුරම ව්‍යාප්ත වී ඇති පටකය මෙයයි. පෘෂ්ඨවංශී දේහේ වැඩිපුරම ව්‍යාප්ත වී ඇති පටකය මෙයයි. पृष्ठवंशी देहे වැඩිපුරම ව්‍යාප්ත වී ඇති පටකය මෙයයි. හරි. ඊට පස්සේ ලියන්න සම්බන්ධක පටකයේ කෘත්‍ය වන්නේ වෙනම කාරණාවක් විදිහට ලියන්න සම්බන්ධක පටකයේ කෘත්‍ය වන්නේ පටක හා සම්බන්ධක පටකයේ කෘත්‍ය වන්නේ පටක හා අවයව අතර සම්බන්ධක පටකයේ කෘත්‍ය වන්නේ පටක හා අවයව අතර ව්‍යුහාත්මක පටක සහ අවයව අතර ව්‍යුහාත්මක සම්බන්ධයක් ගොඩනැගීමයි. පටක සහ අවයව අතර ව්‍යුහාත්මක සම්බන්ධයක් ගොඩනැගීම. හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව විදිහට ලියගන්න. කරුණු විදිහට ලියන්නේ. ඊළඟ කාරණාව සම්බන්ධක පටක නැත්නම් සම්බන්ධක පටකය සෛල වර්ග කිහිපයකින් හා සම්බන්ධක පටකයේ සෛල වර්ග කිහිපයකින් හා සම්බන්ධක පටකයේ සෛල වර්ග කිහිපයකින් හා තන්තු වලින් සමන්විතය සම්බන්ධක පටක වර්ග කිහිපයකින් හා තන්තු වලින් සමන්විතය. හරි. ඊළඟ කාරණාව මෙම සෛල හා තන්තු විශාල පූරකයක ගිලී ඇත. පූරකය කියන්නේ සම්බන්ධක පටකවල මේ සමන්විත වෙනවා කියන්නේ තන්තු සහ සෛල වර්ග රාශියක මේවා ගිලිලා තියෙන මධ්‍ය අවකාශයට තමයි අපි කියන්නේ පූරකය කියලා. ගිලිලා තියෙන මධ්‍ය අවකාශයට අපි කියනවා පූරකය කියලා. එතකොට මෙම සෛල හා තන්තු විශාල පූරකයක ගිලී ඇත. හරි. ඊළඟ කාරණාව බොහෝ සම්බන්ධක පටකවලට
බොහෝ සම්බන්ධක පටකවලට බොහෝ සම්බන්ධක පටකවලට බොහෝ සම්බන්ධක පටකවලට රුධිර හා ස්නායු සැපයීමක් ඇත. රුධිර සහ ස්නායු සැපයීමක් තියෙනවා බොහෝමයක් සම්බන්ධක පටකවල රුධිර සහ ස්නායු සැපයීමක් තියෙනවා. රුධිර හා ස්නායු සැපයීමක් ඇත. හරි. ඊට පස්සේ ලියා ගන්න දැන් කරුණු දෙන්න ලියාගත්තේ වෙනම පොඩ්ඩක් රූලක් කරලා ලියා ගන්න. දේහයේ ඇති සම්බන්ධක පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදයි. 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 කියලා යටින් එක සහ දෙක කියලා දාලා ලියාගන්න. එක රුධිර පටකය දෙක අස්ථි පටකය. එක රුධිර පටකය දෙක අස්ථි පටකය. එක රුධිර පටකය දෙක අස්ථි පටකය. හරි. ඊට පස්සේ ලියාගෙන ඉවරනේ. ලියාගෙන ඉවර නම් යටි ලියාගන්න සම්බන්ධක පටකයේ කෘත්‍යයන්. අනුමාත්‍රකාවක් දෙන්න ලියාගන්න සම්බන්ධක පටකයේ කෘත්‍යයන්. 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 හරි. සම්බන්ධක පටකයේ කෘත්‍ය විදිහට ළමයි ඉස්සෙල්ලාම අපි සලකන්න පුළුවන් ආරක්ෂක කෘත්‍ය. ඒ කියන්නේ සම්බන්ධක පටකයට අයිති වෙන ළමයි රුධිර පටකය. එතකොට රුධිර පටකය ඔයගොල්ලෝ දන්නවා සුදු රුධිරාණු සෛල තියෙනවා. මේ සුදු රුධිරාණු සෛල මගින් සමහර සෛල මගින් දේහයට පිටතින් ඇතුල් වෙන විස බීජ භක්ෂණය කරනවා. භක්ෂණය කරනවා කියන්නේ ආහාරයට ගන්න. එතකොට පිටතින් ඇතුල් වෙන විස බීජ එහෙම නැත්නම් පිටතින් ඇතුල් වෙන සුදු ජීවීන් භක්ෂණය කරලා විනාශ කරනවා. සහ සමහරක් සුදු රුධිරාණු සෛල තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිදේහ නිපදවනවා. ප්‍රතිදේහ නිපදවුවාම මේ කියන බාහිරින් ඇතුල් වෙන සුදු ජීවීන් ටිකේ පැවැත්ම නැති වෙනවා. මේ කියන කෘත්‍ය ඉෂ්ට කරනවා රුධිර පටකයේ තියෙන සුදු රුධිරාණු සෛල වගේ. හරි. ලියාගන්න එක සම්බන්ධක පටකයේ කෘත්‍යයන් කියලා අනුමාත්‍රකාව දාලා එක ලියාගන්න ආරක්ෂක කෘත්‍ය. එක ආරක්ෂක කෘත්‍ය. ආරක්ෂක කෘත්‍ය. හරි. ආරක්ෂක කෘත්‍ය යටතේ ලියාගන්න දැන් ආරක්ෂක කෘත්‍ය යටතේ ආරක්ෂක කෘත්‍ය යටතේ ලියන්න සුදු රුධිරාණු වගේ ආරක්ෂක කෘත්‍ය යටතේ ලියන්න සුදු රුධිරාණු වගේ දේහයට ඇතුළු වන සුද්ධ ජීවීන් දේහයට පිටතින් ඇතුළු වන සුද්ධ ජීවීන් දේහයට පිටතින් ඇතුළු වන සුද්ධ ජීවීන් සුදු රුධිරාණු මගින් දේහයට පිටතින් ඇතුළු වන සුද්ධ ජීවීන් භක්ෂණය කර විනාශ කරයි. භක්ෂණය කර විනාශ කරයි. දේහයට පිටතින් ඇතුළු වන සුද්ධ ජීවීන් භක්ෂණය කර විනාශ කරයි. දේහයට පිටතින් ඇතුළු වන සුද්ධ ජීවීන් භක්ෂණය කර විනාශ කරයි. හරි. ඒත් එකම ලියන්න
වෙනම නෙමෙයි ඒකටම අල්ලලා ලියන්න සුදු රුධිර සමහරක් සුදු රුධිරාණු මගින් සමහරක් සුදු රුධිරාණු මගින් ප්‍රතිදේහ නිපදවයි සමහරක් සුදු රුධිරාණු මගින් ප්‍රතිදේහ නිපදවයි හරි දෙවෙනි කාරණා එහෙම නැත්නම් දෙවෙනි කෘත්‍යය විදිහට ලියන්න ද්‍රව්‍ය පරිවහනය දෙවෙනි කෘත්‍ය ද්‍රව්‍ය පරිවහනය හරි ද්‍රව්‍ය පරිවහනය කියලා ඉතින් යාලක් ගහලා ලියා ගන්න රුධිර ප්ලාස්මය මගින් පෝෂක ද්‍රව්‍ය වායු වර්ග खनिज लवण विटामिन सह विटामिन වැනි ද්‍රව්‍ය පරිවහනය කරයි ඔයගොල්ලෝ දන්නවා රුධිර ප්ලාස්මය මගින් තමයි පෝෂක ද්‍රව්‍ය ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වගේ වායු එතකොට khනිජ ලවණ විටමින් කියන ඒවා පරිවහනය සිද්ධ කරන්නේ පරිවහනය කරයි හරි තුන්වෙනි කෘත්‍ය समस्थितिය පවත්වා ගැනීම හරි समस्थितिය පවත්වා ගැනීම කියලා ඉරි කැලක් ගහලා ලියා ගන්න දේහ අභ්‍යන්තරයේ ජල සාන්ද්‍රණය ලවණ සාන්ද්‍රණය ග්ලූකෝස් සාන්ද්‍රණය නියත මට්ටමක පවත්වා ගැනීම දේහ අභ්‍යන්තරයේ ජල සාන්ද්‍රණය ලවණ සාන්ද්‍රණය සහ ග්ලූකෝස් මට්ටම නියත අගයක පවත්වා ගැනීම මෙන්න මේවා තමයි සමස්ථිතියට වැදගත් වෙන්නේ ග්ලූකෝස් සාන්ද්‍රණය නියත මට්ටමක පවත්වා ගැනීම හරි හතරවෙනි එක संधारणය ලබා දීම හරි සංධාරණය ලබා දීම කියලා ඉරි කැලක් ගහලා ඉස්සරහින් ලියාගන්න ඉරි කැලක් ගහලා ඉස්සරහින් ලියන්න දේහයේ ඇති සියලුම පේශිවලට අවශ්‍ය සංධාරණය දේහයේ ඇති සියලුම පේශිවලට අවශ්‍ය සංධාරණය එහෙම නැත්නම් සංධාරණ ශක්තිය දේහයේ ඇති සියලුම පේශිවලට අවශ්‍ය සංධාරණ ශක්තිය අස්ථි පද්ධතියෙන් ලබා දී संधारण शक्ति लबाने को लबाई अस्थि पद्धति संधारण शक्ति अस्थि पद्धति लबा दे हरी එතකොට අපි දැන් මේක යටතේදී ඒ කියන්නේ දැන් අපි කතා කරේ සම්බන්ධක පටක කියන්නේ සම්බන්ධක පටක වලදී අපිට තව රුධිර පටකය ගැන කතා කරන්න ඉතුරුයි.
රුධිර පටකය ගැන තව කතා කරන්න තියෙනවා. ඒකට රුධිර පටකය ගැන අපි ලබන සතියේ කතා කරමු. අදට මෙතනින් ක්ලාස් එක නවත්තනවා. ඔයගොල්ලන්ගෙන් එක්කෙනෙක් විතරයි කිව්වේ බදාදා ක්ලාස් එක නැතුව සෙනසුරාදා ක්ලාස් එක කරන්න. ඒ කියන්නේ සෙනසුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඒතුරු හැමෝම කිව්වා බදාදා සෙනසුරාදාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. එතකොට ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ඒ කියන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැයි නම් නැත්නම් දවස් මාරු කරගෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා කියන්න. එහෙම නැත්නම් කෝල් එකක් කරගෙන කියන්න මේ නම්බර් එකට. සහ ඔයගොල්ලන්ට අදට එතකොට මෙතනින් ක්ලාස් එක නවත්තනවා. හැමෝටම එතකොට ඊට පස්සේ කියන්නේ ඊළඟ සතියේ බදාදා නෙමේ ක්ලාස් එක තියෙන්නේ 20 වෙනි පෙබරවාරි 20 වෙනි සැරේට. පෙබරවාරි 20 වන සෙනසුරාදා. සෙනසුරාදා උදේ 8 ඉඳලා 10 වෙනකන් තියෙන්නේ 11 වසරේ පන්තිය. 11 වසර 8 ඉඳන් 10 වෙනකන්. ඊට පස්සේ 10 ශ්‍රේණිය ළමයින්ට, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ නංගි ළමයිලට 10යි කාලේ ඉඳන් 12යි කාලේ වෙනකන් ක්ලාස් එක තියෙනවා. ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕගොල්ලෝ දන්න නංගි ළමයිලා ඉන්නවා 10 වසරේ. හරි. එහෙමනම් අදට අපි මෙතනින් ක්ලාස් එක නවත්තමු. ඔයගොල්ලන්ට මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා මේ නම්බර් එකට මෙසේජ් එකක් දාන්න.